අයිබුවන් මේ ඔටෝ හබ් I can show you what love's supposed to be. I can show you what love's supposed to feel like. I can show you, yeah. I can show you, yeah. You're the light inside of me every night. We're chasing dreams, ain't got time to make them see what we believe. If you and me, yeah. ඔටෝ හබ් එකෙන් BMW 7 සීරීස් එක ගැන මම මීට අවුරුදු කිහිපයකට කලින් ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ ඒ වාහනේමයි. හැබැයි ඔටෝ හබ් YouTube channel එකට subscribersලා විශාල ප්‍රමාණයක් දවස ගානේ එකතු වෙනවා. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම ඉල්ලන දෙයක් තමයි 7 සීරීස් එක කරන්න 7 සීරීස් එක කරන්න කියලා. මොකද පරණ වීඩියෝ බැලීමේ සම්භාවිතාවය අඩු හින්දා. ඉතින් ඒ හින්දා මට හිතුණා මෙච්චර ඉල්ලන හින්දා ආපහු ඒ වාහනේම මේ විදියටම edition 2 එකක් විදියට review එකක් අරගෙන එන්න ඕනේ. ඉතින් ඒ වාහනේම මේ විදියට අරන් ආවා. ඉතින් අද මේකේ ටිකක් ගැඹුරින් කතා කරන්න යන්නේ ඒ වීඩියෝ එකට අමතරව. ඒක බැලුවේ නැත්නම් මෙන්න මෙතනට කියලා බලන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මම ආවේ BMW 5 series එක. ඉතින් BMW ටිකක් සැප පහසු පෙනුම වැඩි වාහනයක් හොයන කෙනෙක්ට 3 series එකෙන් පොඩ්ඩක් එහාට ගියාම තියෙන්නේ 5 series එක සහ මෙන්න මේ 7 series එක. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ ටිකක් බජට් කැටගරි එකේ ටිකක් පෙනුම වැඩි BMW එකක් හොයනවා නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් 5 series එකට. ගොඩක් ඉකොනොමිකල් කාර් එකක්, ඒ වගේම ගොඩක් හොඳ performance තියෙන කාර් එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට ටිකක් කිසිවෙක්ට දෙවෙනි නොවන පෙනුමක් performance එකක් ගන්න ඕන නම් ඔයගොල්ලන්ට කතා දෙකක් නැහැ. මේක තමයි BMW 7 series එක. ඔයගොල්ලන්ට ඒ වෙනුවෙන් තියෙන එකම විසඳුම. ඉතින් ඒ හින්දා මම හිතුවා ආපහු මේ BMW 7 series 740e එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒකින් තමයි විශේෂයෙන්ම මේ වාහනේ අරගෙන ආවේ. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ මම කලින් කරලා තියෙන වාහනයක review එකක් එහෙම නැත්නම් edition 2 review එකක් බලන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පල්ලෙන් comment කරන්න පුළුවන්. ඉස්සරහටත් වාහනේ අරගෙන එනවා. ඉතින් මේ වගේ හැමදාම බලන්න ඔටෝ හබ් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්නම් හසිත 922 Instagram එකේ දැම්ම ගිහලා එකත් follow කරන්න. එහෙනම් ටග් ගාලා යන් ඔටෝ හබ් review edition 2 එකට මේ BMW 740e. I can show you what love's supposed to feel like. I can show you what love's supposed to be. I can show you what love's supposed to feel like. I can show you, yeah. I can show you, yeah. You're the light inside of me every night. We're chasing dreams, ain't got time to make them see what we believe. If you and me, yeah. Inside of me every night. We're chasing dreams, ain't got time to make them see what we believe. If you and me, yeah. You're the light inside of me every night. We're chasing dreams, ain't got time to make them see what we believe. If you and me, yeah. BMW 7 series වගේ ටිකක් high end එකේ කාර් එකක් කිව්වම ඒකේ ගොඩක් දුරට ඒකේ performance එක, ඒකේ සැප පහසු, ඒකේ options වගේ දේවල් මේ හැම දෙයක්ම ලබා දෙන්නේ, හැම දෙයක්ම හදලා තියෙන්නේ ඒකේ පිටිපස්සේ පැසෙන්ජර්ට. එහෙම නැත්නම් පිටිපස්සේ තමයි මේකේ ඕන යන්නේ ගොඩක් දුරට. ඩ්‍රයිවර් කෙනෙක් එක්කනේ යන්නේ. ඉතින් ඩ්‍රයිව් කරගෙන යන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක හින්දා මම හිතුවා මේකේ ප්‍රයොරිටි එක දීලා තියෙන වැඩියෙන්ම ප්‍රයොරිටි එක දීලා තියෙන තැනින් කතාව පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලම සීටිං පොසිෂන් එක ගැන කතා කරන්න. මේ සීටිං පොසිෂන් එකේ තියෙන අවාසි ගැන කතා කරනවට වැඩිය මේක කොයි වගේ කම්ෆර්ට් එකක්ද මේක පැසෙන්ජර් දීලා තියෙන්නේ කියන එකේ දේ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති
මෙන්න මේ විදිහට සීටිං ඇන්ගල් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේක ෂෝට් ඩිස්ටන්ස් වලට වැඩිය මේක ලොන්ග් ඩිස්ටන්ස් වලට තමයි අයිඩියල් මගේ අයිඩියා එකේ හැටියට. ඔයගලන්ට පේනවා ඇති මේ සීටිං පොසිෂන් එක සම්පූර්ණයෙන්ම මේ සීට් එක අපිට ඇඟට පහසුම ඉරියව්වකට එහෙම නැත්නම් ඇඟට පහසුම ඇන්ගල් එකකට තමයි මේ සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම සීට් එකේ ඇන්ගල් එක විතරක් ඒ විදිහට තිබුණාම මදිනේ. මේකේ තියෙන කම්ෆර්ට් එක රඳා පවතින්නේ මේකේ තියෙන මැටීරියල්ස් උත් එක්ක. ඒක හින්දා මේකේ මැටීරියල්ස් ගැන කතා කරද්දී මේකේ මෙන්න මේ විදිහේ ලෙදර් මැටීරියල්ස් ඉන්නේ. හැබැයි ලෙදර් කිව්වහම වරදවා වටහා ගන්න එපා. අපි අර සීට් කවර්ස් ගන්න ලෙදර් නෙවෙයි. මේ ඔරිජිනල් ලෙදර් එකෙන් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ අර කැවිටි ඩිසයින් එක තියෙන හින්දා ගොඩක් දුරට මේකෙන් අර දාඩිය දාන්න වගේ තියෙන ඉඩකට ගොඩක් අඩුයි. ඒ වගේම මේක අර එබෙන ප්‍රමාණය වැඩි. ඒක හින්දා අපි පොඩක් වාඩි වුණාම ටිකක් මහත කෙනෙක් නම් සීට් එක පොඩ්ඩක් පල්ලෙහාට බහැලා අපිට කම්ෆර්ට් ඇන්ගල් එකකට සීට් එක හදා ගන්නවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම මේකේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම හෙඩ්රෙස්ට් එකට එනවා නම් ඔයගලන්ට පේනවා ඇති හෙඩ්රෙස්ට් එක සාමාන්‍යයෙන් අර සමහර වාහනවල තියෙන හෙඩ්රෙස්ට් එක තිබ්බට ඒකේ ඔලුව තියන්න වෙනම අපි ආයෙසක් දරන්න ඕනේ. මේක එහෙම නැහැ. හේතු වෙච්ච ගමන් ටක් ගාලා හෙඩ්රෙස්ට් එක ඔලුවට ප්ලේස් වෙනවා. අවශ්‍ය නම් මේක උඩට පල්ලෙහාට කරලා ලෙවල්ස් කිහිපයකටම අපිට මේකේ ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ හෙඩ් රූම් එක ගොඩක් හොඳයි, ලෙග් රූම් එක ගොඩක් හොඳයි කියන එක කියන්න අවශ්‍ය නැහැ. හොඳයි කියලා දන්නවා. ඒක කොච්චර ලොකු ප්‍රමාණයකින් හොඳයිද කියලා ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන ඉඩකඩත් එක්ක සාමාන්‍යයෙන් මට වැඩි උස කෙනෙක්ට උනත් මෙන්න මේ දක්වා උසක් තියෙනවා අපේ හෙඩ් රූම් එක. ඉතින් ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. මේකේ අර හිර වෙච්ච ස්වභාවය ඒකින්ද නැහැ. ඒත් එක්කම මේකේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් යනවනම් ඉතින් මෙන්න මේ විදිහේ ආම්රෙස්ට් එකක් තියෙනවා. ඉතින් මේ ආම්රෙස්ට් එක ගැන කතා කරද්දී මම පොඩ්ඩක් මේක LE එකත් එක්කත් කම්පෙයාර් කරනවා. ඉතින් LE එකත් එක්ක ගැන කතා කරද්දී අපිට මේක LE එකේ වගේ අපිට කන්ට්‍රෝල් ඒරියා එකක් හම්බ වෙනවා. නමුත් අපිට මේකෙත් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේකේ ගොඩක් කම්ෆර්ට් ආම්රෙස්ට් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති සීට් එක ඩිසයින් කරපු මැටීරියල් එකෙන්ම ඒ නැචරල් ස්ටිචිං වලින්ම තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මෙතනින් කප් හෝල්ඩර්ස් දෙකක් මෙන්න මේ විදිහට එළියට දා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයක කප් එකක් හෝ බොටල් එකක් මේකේ දාලා තියාගන්න පුළුවන්. ඉතින් මේකේ ආම්රෙස්ට් එක බලුවම ඔයගලන්ට පේනවා ඇති සයිස් එක. එතකොට මේකේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් යනවා නම් පිටිපස්සේ එක්කෙනෙක්ට විතරක් අත තියාගෙන යන්න නෙමෙයි. දෙන්නටම ගොඩක් පහසුවෙන් යන්න පුළුවන් පළලකින් දිගකින් මේ ආම්රෙස්ට් එක යුක්තයි. ඉතින් මම මේක මේ විදිහට වහලා තියාගන්නවා. ඊළඟට එන දේ තමයි එහෙම නැත්නම් ඔයගලන්ට මේකටත් ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැකලා ඇති. මම කතා කරන වෙලාවෙම ෆ්ලෝ හම්ප් එක ටිකක් විතර උසින් වැඩි. හැබැයි ඒක මේ 7 සීරීස් එකේ අවාසියක්ද? නැහැ. මේක 7 සීරීස් එකක් නේ. මේකේ වාසියක් නෙවෙයි මේකේ කොච්චර පැසෙන්ජර්ස්ලා යන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් කොච්චර ඉඩකඩක් පිටිපස්සේ තියෙනවද කියන එක වාසියක් නෙවෙයි පැසෙන්ජර්ස්ලා ගොඩකට යන්න. ඒකින්ද මේකේ මේ වගේ ෆ්ලෝ හම්ප් එකක් තියෙන එක මේ වාහනේ අවාසියක් නෙවෙයි. ඉතින් ඒකින්ද මේ වගේ ෆ්ලෝ හම්ප් එකත් එක්ක මේ ස්ට්‍රක්චර් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක වැඩි. වාහනේ ටිකක් දිගින් වැඩිනේ. ඒකින්ද මේ වාහනේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා මේ වගේ ලොකු ෆ්ලෝ හම්ප් එකක් එක්ක. අපි මේකේ වාසිය විදිහට හිතන්න ඕනේ ඒක මිසක් අර ගොඩක් පැසෙන්ජර්ස්ලාට යන්න පුළුවන්ද කියන එක නෙවෙයි. මොකද මේ වගේ වාහනයක් ගන්න කෙනෙක් පැසෙන්ජර්ස්ලා කී දෙනෙක් පිටිපස්සේ යන්න පුළුවන්ද කියන එක ලොකුවට කෙයා කරන්නේ නැහැ. යන එක පැසෙන්ජර් හරි උපරිම සැප පහසුවෙන් යන එක තමයි. එහෙම නැත්නම් ඒ විදිහට සැප පහසුවෙන් යන්න ඕනේ එක තමයි BMW කම්පැනි විසින් සඳහන් කරන්නේ. ඉතින් ඒත් එක්කම ඊළඟට මේකේ අපිට සාමාන්‍යයෙන් සීට් පොකට්ස් වලට අමතරව මේක ටිකක් අර ඝන කමින් වැඩි ඩිසයින් එකේ සීට් පොකට්ස් දෙකක් දීලා තියෙනවා. ඔයගලන්ගේ ෆයිල් එකක් වගේ දෙයක් උනත් දාලා තියාගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම මේ තියෙන ෆ්‍රන්ට් සීට් එකනේ. එතකොට ෆ්‍රන්ට් සීට් එකේ එහෙම නැත්නම් මේ ෆ්‍රන්ට් සීට් බැක් එක මෙන්න මේ විදිහට වුඩන් ට්‍රිම් එකක් එක්ක ඩිසයින් කරලා තියෙන්නේ. මම අර මුලින් කියපු කාරණේට එනවා. එතකොට ඒ කියන්නේ මේකේ ෆ්‍රන්ට් පැසෙන්ජර්ස්ලාටත් වැඩිය මෙන්න මේ වගේ ටෙක්ස්චර්ස් දීලා මේ වගේ ඩිසයින්ස් දීලා මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ තියෙන ලුක් එක ඒ වගේම මේකේ අපිට නැග්ගහම දැනෙන ෆීල් එක ගොඩක් වැඩි කරලා තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. ඒකින් තමයි මේකේ රියර් පැසෙන්ජර්ස්ලාට මම ගොඩක් ප්‍රයොරිටි දීලා තියෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ විශේෂයෙන්ම වෙන දේ තමයි මේ ෆ්ලෝ හම්ප් එකකින් උඩ තියෙන මෙන්න මේ කන්සෝල් ඒරියා එක. එහෙම නැත්නම් සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ රියර් එජ් එක. ඉතින් මෙතන අපිට අපේ AC කන්ට්‍රෝල් ඒරියා එක. එහෙම නැත්නම් මේකේ 4-way climate control system එකක් තියෙනවා. passenger driverට වෙනම, ඒ වගේම rear passengers දෙන්නට වෙනම. මේ විදිහට AC vents අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ඕන නම් වහලා තියා ගන්න පුළුවන් විදිහට මේ වගේ controllers තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතනින් අපිට display එකක් තියෙනවා. අපේ temperature වගේ දේවල් බලා ගන්න. එහෙම නැත්නම් අපි මේ physical knobs වලින් කරන changes අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. fan speed එක වැඩි කරන්න, fan speed එක වෙනස් කරන්න, ඒ වගේම අපේ seat heaters, ඒ වගේම අපේ එයා ෆ්ලෝ එක වෙනස් කරන්න, මේ වගේ හැම දෙයක්ම අපිට මේ knobs හරහා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම passengers-ලා දෙන්නට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට temperature එක වෙනස් කරගන්න පුළුවන් විදිහට physical knobs දෙකකුත් දීලා තියෙනවා.
ඉතින් මේකේ නම් ටච් සිස්ටම් එක එහෙම නැත්නම් මේ ෆිසිකල් බටන්ස් දුන්නේ නැතත් අවාසියක් නෑ. මොකද මම ඉස්සරහදී නම් ගොඩක් වාහනවල කියන දෙයක් තමයි ෆිසිකල් බටන්ස් දුන්නාම ඩ්‍රයිවර්ට පහසුයි කියලා. හැබැයි මේකේ පැසෙන්ජර්ස්ලට එහෙම අපහසුයක් නැහැනේ. ඒකින්ද මේකේ අර ටච් සෙන්සිටිව් බටන් දුන්නත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම ඊට පස්සේ එතනින් පහළට ආවොත් මෙන්න මේ විදිහට අපිට පොඩි ඒරියා එකක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මෙතනින් තමයි 12 වෝල්ට් අවුට් එක දීලා තියෙන්නේ. එහෙම නැත්නම් අවුට්ස් දෙකක් අපිට මෙතනින් ලබා දීලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි මෙතන ෆෝන් එකක් වගේ ප්ලග් කරොත් එimhe අපිට මෙහෙ තියන්නේ නැතුව සීට් එක උඩ තියන්නේ නැතුව අපිට පුළුවන් මෙන්න මෙතනින්ම ෆෝන් එක තියාගන්න. එතකොට කේබල් එකක් වුණත් පැටලෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් එක්ක ඔයගලන්ට පේනවා ඇති ඔයගලන්ගේ කකුලක් වගේ හදිස්සියේ මේක දෙපැත්ත වැදුනොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ලෙදර් ගාඩ් එකක් එක්ක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඇතුලේ ඔය වගේ දේවල් නේ තියෙන්නේ. ඒත් එක්කම මෙන්න මෙතනින් අපිට රීඩින් ලෑම්ප් එකක් තියෙනවා. මේ රීඩින් ලෑම්ප් එකේ මෙන්න මේ තියෙන ලයින් ඩිසයින් එක ගැන මම එළියට බහලා කතා කරන්නම්. මේ ඩිසයින් එක අපිට තැන් කිහිපයකම වාහනේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේවා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට ඕෆ් ඔන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දොර අරිද්දි ඔන් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ පැසෙන්ජර්ට දීලා තියෙන කම්ෆර්ට් එක ගැන කතා කරන්න මම එන්නේ මේ ඩෝ එකට. ඩෝ එකට එන්න කලින් මම මෙන්න මේ B පිලර් එකට එනවා. සාමාන්‍යයෙන් අපිට සෙඩාන් එකක් එහෙම නැත්නම් ටිකක් SUV එකක් වුණත් ගොඩක් දුරට එයාර් වෙන්ට්ස් හම්බ වෙන්නේ අපේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ රියර් එන්ඩ් එකේ. හැබැයි මේකේ ටිකක් අර එක්සිකියුටිව් ටයිප් එකේ ටිකක් කම්ෆර්ට් එක වැඩි කරලා හදපු කාර් එකක් ඉඳලා මම මුලින් කිව්වා වගේ මේක රියර් පැසෙන්ජර්ස් ලගේ අවශ්‍යතාවයන් ගැන වැඩිපුර හිතලා හදපු කාර් එකක්. ඉඳලා ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන B පිලර් එකේ අපිට එයාර් වෙන්ට්ස් දීලා තියෙනවා. ඉතින් මෙතනිනුත් ෆ්ලෝ එක එනවා, මෙතනිනුත් ෆ්ලෝ එක එනවා. ඉතින් පැසෙන්ජර් සම්පූර්ණයෙන්ම කවර් වෙනවා එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකෙන්. ඒත් එක්කම විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් මම ආපහු මේක LED එකත් එක්ක කම්පෙයාර් කරනවා. අපිට මේකේ ambient lighting system එකක් මෙන්න මේ විදිහට තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ස්ට්‍රිප් එකක්. ඊට අමතරව ඔයගොල්ලෝ LED වගේ version එකකට යනවා නම් ඔයගලන්ට B පිලර් එකෙත් light එකක් එහෙම නැත්නම් reading lamp එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මේ වාහනේ අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන දෙයක් තමයි මෙන්න මේ power curtains. ඔයගලන්ට පේනවා ඇති power curtain එක. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ආෆ්ටර් මාකට් අපේ සාමාන්‍ය වාහනයකට උනත් curtains හයි කර ගන්නවා. සාමාන්‍යයෙන් අවුවේ යනවා වැඩි නම් එහෙම නැත්නම් අවුවේ නවත්තලා තියෙනකොට ඉරේලිය වගේ වැඩිනවා නම් පොඩි ළමෙක් වගේ මෙතන නිදි කරලා තියෙනවා නම් අපිට මේ වගේ curtain එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වාහනේ BMW කම්පැනි එකෙන්ම අපිට මෙන්න මේ විදිහේ power curtain එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේක අවශ්‍ය විදිහට control කරන්න buttons තුනක් තියෙනවා. මොනවද මේ buttons තුන කියනවා නම් අපිට මේ පැත්තේ මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස එක control එකකින් අපිට control කරන්න පුළුවන්. ඒත් එක්කම අනිත් බටන් එකෙන් අපිට අනිත් සයිඩ් එක එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ගන්නවා නම් මේකේ එක VIP කෙනයි නම් යන්නේ. එයාට අවශ්‍ය නම් එහා පැත්තේ කර්ටන් එක යූස් කරන්න. එහෙම නැත්නම් ඒක කවර් කරන්න හෝ ඕපන් කරන්න එයාට මෙතනින්ම කන්ට්‍රෝලර්ස් දීලා තියෙනවා. ඉතින් මේ පැත්තේ පැසෙන්ජර් කෙනෙක් යන්නේ නැත්නම් එයාට මේ පැත්තට නැමෙන්න වෙනවනේ. මේකේ අපහසු නැහැ. මේ පැත්තේ නම් එහා පැත්තේ පවර් කර්ටන් එකත් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ බටන් එක තමයි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ රියර් වින්ඩ්ෂීල්ඩ් එකෙත් පවර් කර්ටන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස්සෙන් සන්ලයිට් එක එනවා නම් ඒක ඩිස්ටර්බ් නම් ට්‍රැෆික් එකේ වගේ යද්දි පිටිපස්සෙන් කවුරු හරි බලා ඉන්නවා කියලා හිතනවා නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට කර්ටන් එක කවර් කරන්න. ඉතින් ගොඩක් දුරට පැසෙන්ජර්ගේ ප්‍රයිවසි එක පැසෙන්ජර්ගේ කම්ෆර්ට් එක ගැන හිතලා තියෙනවා කියන්න ගොඩක් හොඳ උදාහරණ තමයි ඕවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ wooden trim එක ඔයගලන්ට මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ soft touch material එකක්. එතකොට මෙතන අත වැදුනට මෙන්න මේ කොටසේ අත වැදුනට මේ වගේ කොටස් වල අත වැදුනට අපිට ලොකු damage එකක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් රිදෙන්නේවත් නැහැ. ඒ තරමට මේවා soft leather වලින් තමයි design කරලා තියෙන්නේ. ඒත් එක්කම මෙන්න මෙතන අපිට තියෙනවා මෙන්න මේ විදිහේ handle එකක්. ගොඩක් පහසුවෙන් අත දාන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තමයි ashtray එක තියෙන්නේ. ඒකත් අවශ්‍ය කෙනෙක් use කරන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම සවුන්ඩ් සිස්ටම් එක ගැන කතා කරද්දී ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හාමන් කාඩ්නලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. නිකම්ම ෆැක්ටරි ෆිටඩ් සවුන්ඩ් සිස්ටම් එකක් නෙවෙයි. BMW ලා වෙනුවෙන් ස්පෙෂලි ඩිසයින් කරපු හාමන් කාඩ්නලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව in case of emergency එහෙම නැත්නම් අපිට හදිස්සි අවස්ථාවකදී පාවිච්චි කරන්න මේ වගේ grab handle එකකුත් අපේ roof එකේ තියෙනවා. ඉතින් අර මම නොවා එකේ වගේම ඇල්ෆාට එක තාරා වගේ ඩ්‍රයිවර් ටිකක් ඇග්‍රෙසිව් වුණා කියන්නත් බැයි නා මේක අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඩෝබින් එක ගැන කතා කරද්දී බොටල් එකක් වුණත් දාන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව අපිට අවශ්‍ය දෙයක් දාලා තියාගන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් තියෙන්නේ. එළිය ගැන කතා කරන්න කලින් ඇතුළේ දේවල් ඉස්සරහට නැගලා කතා කරලා ඉවර කරලා ඉමු. වාහනේ හම්බෙන කීස් ගැන ඉස්සෙල්ලා මම කතා කරලා ඉන්නම්. ඉතින් අපිට BMW ලගේ ඩිජිටල් කී ෆොබ් එක හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ ගැන මම වීඩියෝ එකක් කරලා දෙනවා ටික කාලයකට කලින්. මෙන්න මෙතනින් යනවා දැන් වීඩියෝ එක. ඊට අමතරව
normal smart key එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් දුරට මේ smart key එක විතරක් හම්බ වෙන වාහනක් තියෙනවා. මේක අපිට specially ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම i8 එකේ වගේ කතා කළා ඔයගලන්ට මතක ඇති. අපිට අපේ Windows open කරන්න ඕන කරන්නේ AC on කරන්න, ඒ වගේම වාහනේ lights on කරන්න, මේ වගේ ගොඩක් දේවල් මේ BMW digital key fob එක හරහා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ display එකක් එක්ක තමයි මේක එන්නේ. ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් පොඩි ෆෝන් එකක් වගේ. ඉතින් ගොඩක් ස්ටයිලිෂ් ලුක් එකක් තියෙන විදිහේ කී එකක් කියලා මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේකේ නම් අපිට සාමාන්‍ය විදිහට අපේ lock unlock button, අපේ tailgate opening එක වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ වගේ එකක් වුණාම ඔයගලන්ට පේනවා ඇති මේ දැනුත් මේක recharge කරන්න කියලා එනවා. ඉතින් මේක කොහොමද අපි charge කරගන්නේ? ඒක විශේෂයෙන්ම කියන්න ඕනි. මේකේ අපිට අවශ්‍ය නම් මෙන්න මෙතනට plug කරලා micro USB port එකක් හරහා මේක charge කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ මෙන්න මේ armrest එක යට storage area එකේ අපිට තියෙන wireless charging port එකක්. එතනට මේක තියලා තිබ්බහම එහෙම නැත්නම් එතනට අපි මේක buckle up කරලා තිබ්බහම මේක charge කරගන්න පුළුවන් වාහනේටම අපිට ඒ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම මම මෙතනට ආපු හින්දා මෙතනින්ම කතාව පටන් ගන්නම්. අපිට USB out එකක් තියෙනවා. ඒ වගේම 12 volts out එකක් තියෙනවා වගේම සාමාන්‍යයෙන් හොඳ කැබින් එකක් අපිට මේ armrest එක පහලින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂ දේ තමයි අපේ VIP පිටිපස්ස යන්න නැති වෙන්න පුළුවන්. එයා ඉස්සරහා යනවා වෙන්න පුළුවන්. එතකොට එයා මෙතනින් අත තියාගෙන යද්දි ඩ්‍රයිවර්ට හදිස්සියේ මේ කම්පාර්ට්මන්ට් එක අරින්න ඕනොත් එම එයා අත තියන් හිටියට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට ඩ්‍රයිවර් සයිඩ් එකේ එක එයාට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට එන්නේ BMW ලගේ යුනික් ඩිසයින් එකට. මේ තියෙන කොටසේ ෆොටෝ එකක් ගහලා මේ මොකේද කියලා ඇහුවොත් මේක BMW එක කියන තරමටම මේක BMW ෆෑන්ස්ලා අතර පොපියුලර්. ඉතින් ඒ හින්දා මේක ඉස්සෙල්ලා මම එන්නේ සාමාන්‍යයෙන් high end එකේ BMW එක නම් iDrive කියන ටෙක්නොලොජි එකත් එක්ක එන්නේ, iDrive control system එකත් එක්ක එන්නේ. එතකොට මේ තියෙන්නේ BMW iDrive control area එක. ඉතින් මේක අපිට i8 එකේ වගේම ටිකක් 5 series එකක වගේ ගොඩක් දුරට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපිට BMW X series එකෙත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට අපිට buttons සහ මෙන්න මේ විදිහේ navigation key එකක් තියෙනවා. මෙන්න මේ උඩ කොටස අපිට ලැප්ටොප් එකක ට්‍රැක් පෑඩ් එකක් වගේ තමයි එන්නේ. මෙතන අපිට අවශ්‍ය දෙයක් මෙන්න මෙතන ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ මම එන්නේ BMW ලගේ යුනික් ඩිසයින් එකේ ගියර් නොබ් එකට. එහෙම නැත්නම් ගියර් ලීව් එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉලුමිනේට් වෙනවා අපේ ගියර් පොසිෂන් එක. පාකින් මෝඩ් එක මෙතන තියෙන්නේ. ඒ වගේම අපේ අන්ලොක් බටන් එක මෙතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රෙස් කළා තමයි අපි ගියර් එක shift කරන්න ඕනි. ඒත් එක්කම මෙතනින් අපේ ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් බටන් එක තියෙනවා. ඒ වගේම අපිට බ්‍රේක් හෝල්ඩ් බටන් එක මෙන්න මෙතනින් තියෙනවා. ඉතින් අපි ට්‍රැෆික් එකේ වගේ යද්දි අපිට බ්‍රේක් එක ඇප්ලයි කරලා මේ බටන් එක ගහුවම කායක විසින් ඔටෝමැටිකලි බ්‍රේක් එක හෝල්ඩ් කරගන්නවා. ඒත් එක්කම මේ වගේ කන්ට්‍රෝල් ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතන මම මෙතන ඉඳන් පටන් ගන්නම්. මේකේ අපිට එයා සස්පෙන්ෂන්ස් තියෙනවා. ඉතින් එක්සිකියුටිව් කාර් එකක් ටිකක් හයි එන්ඩ් එකේ ටිකක් දිගින් වැඩි කාර් එකක් වුණාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්. හැබැයි මේකේ එයා සස්පෙන්ෂන්ස් තියෙන හින්දා අපිට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කියන ලොකු අපහසුාවක් එහෙම නැත්නම් ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම මෙතනින් අපේ කැමරා සිස්ටම් එක තියෙනවා. ඒත් එක්කම අපේ පාකින් සෙන්සර්ස් ඇක්ටිව් කරන්න මෙතනින්. ඒ වගේම මේ තියෙන්නේ e-drive කියන මෝඩ් එක. ඉතින් අපිට මතක් කරනවා මේක ප්ලගින් හයිබ්‍රිඩ් එකක් කියලා. එහෙම නැත්නම් අපිට මේක ඉලෙක්ට්‍රිකලි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් කාර් එකක් විදිහට ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන එක තමයි මෙතනින් ඒ ඔප්ෂන් එක තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව මෙතනින් අපිට තියෙනවා එකෝ මෝඩ් එකේ ඕනනම්, කම්ෆර්ට් මෝඩ් එකේ ඕනනම්, එහෙම නැත්නම් ටිකක් ඇග්‍රෙසිව් විදියට ස්පෝර්ට් මෝඩ් එකේ ඩ්‍රයිව් කරන්න ඕනනම් ඩ්‍රයිවර් මෝඩ්ස් තුනක් තියෙනවා. ඊට අමතරව ඇඩැප්ටිව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. පාරේ හැටියට අපි ඩ්‍රයිව් කරන තැනේ හැටියට මේගොල්ලෝ වාහනේ සකසගෙන ඒගොල්ලෝ ඩ්‍රයිව් කරනවා වාහනයට ගැලපෙන විදිහට. ඒත් එක්කම මෙතනින් තමයි අපේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් බටන් එක. ඒක නම් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් අර වුඩන් ට්‍රිම් එක එහෙම නැත්නම් වුඩන් ෆිනිෂ් එක අපිට මෙන්න මේ කොටසෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනට ආවොත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ කොටස ලෙවල්ස් දෙකකට අපිට ඕපන් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් එක ලෙවල් එකක් තියෙනවා. අපේ කප් හෝල්ඩර්ස් දෙක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් 12 volts out එකක් තියෙනවා. මේක තව දුරටත් මේ විදිහට ඕපන් කරොත් අපිට මෙන්න මෙතනින් ස්ටෝරේජ් ඒරියා එකක USB port එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙතන USB ports මදි නම් මෙතන USB port එකත් අපිට use කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නැත්නම් මේ කොටස මෙන්න මේ විදිහට ආපහු වහලා තියාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ කොටස ගොඩාක් ප්‍රීමියම් ඩිසයින් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ඊළඟට මම එනවා මේකේ AC control area එකට. මේකේ තියෙන quality එකේ වැඩිකම කතා කරනවා මිසක් මේක quality ද නැද්ද කියන එක ගැන කියන්න අවශ්‍ය නැහැ කියලා ඕගලන්ට දැලුවලමට පේනවා ඇති. ගොඩක් අර metal material එකකින් තමයි මේකේ switches design කරලා තියෙන්නේ. අපි SP ආගෙන ඇල්ලුවත් මේවා තියෙන ප්‍රීමියම් ගතිය අපිට ෆීල් වෙනවා. ඉතින් අපිට 4-way climate control system එකක් තියෙනවා. ඒකේ zones දෙකක් අපේ driver ට passenger තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ physical buttons. ඊට අමතරව මෙතනින් අපිට capacitive buttons තියෙනවා. අපිට අවශ්‍ය විදියට මේ අවශ්‍ය දෙයක් වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් ඊට අමතරව මේකේ අපිට තියෙන controls ටික ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහට අපිට අපේ defrost buttons තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් අපිට sounds දෙක sync කරන්න වෙනම button එකක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් තමයි අපේ CD load එක තියෙන්නේ. ඉතින් ඒකත් එතනින්ම දීලා තියෙනවා. ඉතින් එතනින් උඩට ආවොත් මේ තියෙන්නේ අපේ AC vents. එහෙම නැත්නම් මේ තියෙන්නේ center AC vents දෙක. අපිට දෙපැත්තේ AC vents දෙකක් තියෙනවා. ඒක ඉතින් හැම වාහනේම තියෙනවනේ. ඊට අමතරව මෙතනින් ඔයගලන්ට පේනවා ඇති අපේ ටෙම්පරේචර් එක වෙනස් කරන්න මෙන්න මේ විදිහට අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් මේක ෆිසිකල් බටන්ස් නෙවෙයි. මේ විදිහට අපිට මේක උඩ ස්ලයිඩ් කරාම වෙනස් වෙනවා. ඉතින් ඒත් එක්කම විශේෂයෙන්ම මේ BMW iDrive cockpit එකත් එක්කත් මේක කතා කරන්න ඕනි. මොකද ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට අපි changes කරාම අපිට ඒ changes වලින් මොනවද වෙන්නේ කියලා මෙතන අපිට ඇනිමේෂන් එකක් විදිහට පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති ටික ටික වෝම් වෙනවා. ආපහු අවශ්‍ය නම් මේක ටෙම්පරේචර් අඩු කරන්න මෙන්න මේ විදිහට මේ පැත්තට ගෙනියන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය හැම චේන්ජ් එකක්ම කරද්දි මේ විදිහට එකකින් වෙන්නේ මොනවද කියලා පෙන්වන එක ගොඩක් වැදගත්. ඒක ගොඩක්ම වැදගත් වෙන තැනක් මම කියන්නම්. මේකේ අපිට 20 way power adjustments තියෙනවා මේ seats දෙකේම. ඉතින් එතකොට 20 way කිව්වහම අපිට buttons සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් අපේ seat එකේ යටින් side එකේ එනවා. ඉතින් අපිට මේ හැම එකක්ම එකපාරට අඳුර ගන්න බැහැනේ. අපි එකින් එක ප්‍රෙස් කරලා හැම එකකින් එක ස්ලයිඩ් කරලා බලන්න ඕනි මොනවද මේකෙන් වෙන්නේ කියලා. හැබැයි මේකේ ඒ අවශ්‍යතාවය නෑ. අපි සයිඩ් එකේ කන්ට්‍රෝල්ස් වලට අත ගත්තාම මෙන්න මේ විදියට අපි මොනවද කරන්න කියලා මේගොල්ලෝ පෙන්වනවා. එහෙම නැත්නම් අපි මොන බටන් එකටද අත තියාගෙන ඉන්නේ? මොනවද අපි වෙනස් කරන්නේ? දැන් මෙන්න මේ විදියට අපි මොකද්ද දැන් කරන චේන්ජ් එක මොකක්ද එකෙන් වෙන්නේ කියලා අපි මේ වැඩේ කරද්දිම පෙන්වන හින්දා අපිට ගොඩක් පහසුවෙන් මේකේ චේන්ජස් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේන්න ඇති බෑක්රෙස්ට් ඇන්ගල් එක මම වැඩි කරනවා මෙන්න මේ විදිහට ආපහු අඩු කරනවා. ඒගොල්ලෝ ඒ කරන එක ඇනිමේෂන් එකක් විදිහට පෙන්නනවා. ඉතින් ඒක ගොඩාක් වැදගත් දෙයක් මේ වගේ වාහනයක. ඒ වගේ මේ පෙන්නන දේවල් වල ක්වොලිටි එක ඒවයි තියෙන ඇනිමේෂන්ස් වල තියෙන ක්වොලිටි එක ගොඩක් වැඩි කියලා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒත් එක්කම මේ විදිහට තමයි අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ මේන් මෙනු එක බලා ගන්න පුළුවන්. ඉන්නේ අපිට iDrive controller සරහා මේක මෙන්න මේ විදිහට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේකේ තියෙන ඔප්ෂන්ස් ටිකක් විශේෂයෙන්ම කතා කරන්න ඕනි. ඉතින් මම මේකේ my vehicle කියන කොටසට යනවා. ඉතින් මේකේ මෙන්න මේ විදිහට vehicle settings, iDrive settings, ඒ වගේම මෙන්න මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ owners handbook එකට යනවා. මේකේ තියෙන ඔප්ෂන්ස් ටික ගැන කතා කරන්න. ඉතින් මේකේ මේ animations කියලා අපිට මේක ගයිඩ් එකක් දෙනවා ඇනිමේෂන්ස් වලින් මේවයි මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ active protection කියන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට පොඩ්ඩක් කියන්නම්. අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ auto brake කියන ඔප්ෂන් එකත් එක්ක අපේ වාහනේ ඉස්සරහා බාධකයක් වගේ හම්බුනොත් වාහනයක් ඉස්සරහා හදිසිය දැම්මොත් එම වාහනේ නවත්වගෙන අපිව එහෙම නැත්නම් පැසෙන්ජර්ව ඩ්‍රයිවර්ව ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් විදිහේ ඔප්ෂන් එකක් තමයි මේකෙන් කියන්නේ. ඊට අමතරව ඊළඟ එක තමයි avoidance assistant කියන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම ට්‍රැක් දෙක තුනක් තියෙන පාරක අපි වාහනේ ඩ්‍රයිව් කරනවා නම් එහෙම නැත්නම් අපි මෙන්න මේ වගේ ට්‍රැක් එකේ යනවා නම් අපි වාහනේ නැවැත්තුවේ නැත්නම් ඉස්සරහා ට්‍රැෆික් එකක් හින්දා මේගොල්ල ඔටෝමැටිකලි මේ වාහනේ ඊළඟ ට්‍රැක් එකට දාගන්නවා. අපි මුකුත් කරලා නෙවෙයි වාහනේ විසින්ම ඇක්සිඩන්ට් එක වළක්වන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. එහෙම නැත්නම් මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඊට අමතරව front end collision warning කියලා. එහෙම නැත්නම් අපි මේ විදිහට වාහනයකට ලං වෙනවා නම් අපිටත් අවධානයක් නැත්නම් වාහනේ විසින් මේ ඩිස්ටන්ස් එක ඩිටෙක්ට් කරගෙන ඒ ගැලපෙන ඩිස්ටන්ස් එක එහෙම නැත්නම් අපි settings වලින් හදලා තියෙන ඩිස්ටන්ස් එක තියාගෙන වාහනේ නවත්ව ගන්නවා. ඒත් එක්කම ඊළඟට තියෙන adaptive headlights. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන headlight එකකින් එන light එක. ඊට අමතරව අපි මේ පැත්තට හරවනවා නම් මෙන්න මේ විදිහට cornering light එකක් අපිට ලබා දෙනවා මේ පැත්තේ. එහෙම නැත්නම් අපි හරවන පැත්තට ගොඩක් හොඳ view එකක් ගන්න රාත්‍රී කාලයේදී. මේ තියෙන active cruise control option එක. ඉතින් අපිට cruise control option එකත් මේක හරහා use කරන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට මේ තියෙන්නේ glare free high beam assistance කියන option එක. ඔයගලන්ට පේනවා ඇති අපි සාමාන්‍ය වාහනයක high beam එක use කරාම හැම වෙලේම ඉස්සරහින් වාහනයක් එනවා නම් ඒ driverට disturb වෙන්නේ නැති වෙන්න අපි අපේ high beam එක off කරන්න ඕනේ. එහෙම නැත්නම් dim එකට දාන්න ඕනේ. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේකේ high beam එක දාගෙන ගියත් ඉස්සරහින් එන driver එහෙම නැත්නම් ඉස්සරහින් එන වාහනේ එද්දි එතනින් ග්ලෙයා එකක් ඇවිල්ලා මෙන්න මේ විදිහට එයාව ප්‍රොටෙක්ට් කරලා එයාට අපේ හයි බීම් එකෙන් ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැති විදිහට මෙන්න මේ විදිහට ප්‍රොටෙක්ට් කරලා අපේ view එක කන්ටිනියුවස්ලිම ලබා දෙනවා. එහෙම නැත්නම් එක දිගටම ලබා දෙනවා. අපිට හයි බීම් එක අවශ්‍ය හැම වෙලාවෙදීම ඉස්සරහින් වාහනයක් ආවා කියලා ඒක ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙන්න මේ integral active steering කියන option එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මම AutoHub talk show segment එක හැම EV ගැන කතා කළා. ඉතින් ඒකේ crawler mode කියලා option එකක් ගැන කතා කළා. ඕගොල්ලන්ට මතක ඇති. එහෙම නැත්නම් වීඩියෝ එක යයි දැන්
ඉතින් ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකෙත් අපිට ඉස්සරහා අපි ස්ටියර් කරද්දි ඉස්සරහා වීල්ස් දෙක විතරක් නෙවෙයි පිටිපස්සේ වීල්ස් දෙකත් හැරවෙන විදිය ඔප්ෂන් එකක් මේකේ තියෙනවා. විශේෂයෙන්ම මේක දිග කායකක් විදියට. එහෙම නැත්නම් ටිකක් දිගින් වැඩි වාහනයක් විදියට මේක කෝනරින් වලදී වගේ අපිට වාහනේ හරව ගන්න පහසු වෙන්න. ගොඩක් හොඳට කෝනරින්ග්ස් වලට ෆේස් කරන්න තමයි මේ වගේ ඔප්ෂන් එකක් තියෙන්නේ. ඉතින් ස්ටියර් කරද්දි ඉස්සරහා වීල් දෙක විතරක් නෙවෙයි යම් ඇන්ගල් එකකින් පිටිපස්සේ වීල්ස් දෙකත් හැරවෙන විදිහේ ඔප්ෂන් එකක් තමයි මේ ඉන්ටග්‍රල් ඇක්ටිව් ස්ටියරින් කියන්නේ. ගොඩක්ම ඉම්පෝටන්ට් මේ වගේ දිග වාහනයකට. ඉතින් ගොඩක් දුරට මම කිව්වා වගේ හැම EV එකේ තියෙනවා. ඊට අමතරව ලංකාවේ ඉතාමත් දුර්ලභ ඔප්ෂන් එකක් මේක. ඒ වගේම ඊළඟට තියෙන්නේ ඩයිනමික් ස්ටැබිලිටි කන්ට්‍රෝල්. එහෙම නැත්නම් අපි මේක ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වලට රිලේටඩ් ඔප්ෂන් එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ BMW gesture control එක. විශේෂයෙන්ම මම මේ ගැන කලින් වීඩියෝ එකත් කතා කළා. අපිට gestures වලින් එහෙම නැත්නම් අපිට එක එක කමාන්ඩ්ස් දීලා එහෙම නැත්නම් අතින් කමාන්ඩ්ස් දීලා අපිට පුළුවන් මේකේ තියෙන දේවල් වෙනස් කරන්න. ඕගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපිට මේක වොලියුම් එක වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒ වගේම අපිට තවත් අතින් කමාන්ඩ්ස් දීලා මේකේ ට්‍රැක් එක වෙනස් කරන්න පුළුවන්. මේකේ රේඩියෝ ස්ටේෂන්ස් මාරු කරන්න පුළුවන්. ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ head up display එක. ඕගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එක එහෙම නැත්නම් අපේ ගේජ් ක්ලස්ටර් එක මේ දෙකම ටිකක් පහතින් තියෙන කියලා හිතන්නකෝ. එතකොට අපි ඩ්‍රයිව් කරද්දී අපි හිතන්නකෝ ලංකාවේ නම් බෑ. නමුත් මේක පැයට කිලෝමීටර් 200කට 300කට ඩ්‍රයිව් කරනවා නම් අපිට තප්පරයක්වත් තප්පරයකින් පොඩි ප්‍රමාණයක්වත් අපිට ඩිලේ එකක් වෙන්න බෑ. ඒ වගේ ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී අපි අපේ සම්පූර්ණ අවධානය තියාගන්න ඕනි අපේ වාහනේ ඉස්සරහ කොහොමද එහෙම නැත්නම් අපි ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ මොන වගේ බාධකයක් තියෙද කියලා. එතකොට මේ ගන්න ප්‍රමාණයත් ලොකු අනුතරකට හේතුවක් වෙන්න පුළුවන්. ඒකින්ද අපිට head up display එකක් දීලා තිනවා. අපි ඉස්සරහ බලද්දී අපේ බොනට් එකට උඩින් වගේ අපිට පේනවා අපේ ස්පීඩ් එක අපි කොච්චර ස්පීඩ් එකෙන් යන්නේ කියලා. අපිට ගේජ් ක්ලස්ටර් එකට ගන්න ඩිලේ එකවත් මේගොල්ලෝ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම කම්ෆර්ට් ඇක්සස් ඔප්ෂන් එක තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ස්මාර්ට් කී එක ළඟ තියෙනවා නම් මේ විදිහට ටච් කරලා අපිට අන්ලොක් කරගන්න පුළුවන් වාහනේ. ඒත් එක්කම laser high beam headlight option එක තියෙනවා. ඉතින් laser high beam කිව්වහම විශේෂයෙන්ම කිලෝමීටර් භාගයක් විතර දුරට මේක laser high beam එක ඔන් වෙලා තියෙන. එහෙම නැත්නම් ඒක ලයිට් එක විහිදෙනවා. ඉතින් ඒක හින්දා අපිට ගොඩක් හොඳ clear view එකක් ගන්න පුළුවන්. ඉතින් laser high beam වගේ option තිබුණත් අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහේ glare free high beam වගේ option එකක් නැත්තම්. මොකද අපිට laser high beam තිබ්බට හැම වෙලේම high beam එක on කරන්න විදිහක් නැහැ. ඉස්සරහින් driver කෙනෙක් ඉස්සරහින් වාහනයක් යනවා. ඒකින්ද ඒ option එකත් එක්ක combine වෙලා මේක තියෙන හින්දා අපිට clear view එකක් එක දිගටම ගන්න පුළුවන්. ඒත් එක්ක මේකේ auto leveling high beam තියෙනවා. ඒක විශේෂයෙන්ම වාහනේ අපි උදාහරණයක් විදිහට මේක එයා සස්පෙන්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට එයා සස්පෙන්ෂන් එක ආපු හින්දා වාහනේ ලෙවල් එක හැම වෙලේම වෙනස් වෙනවා. ඒකට සාපේක්ෂව හෙඩ්ලයිට් එකේ ලෙවල් එක වෙනස් වෙනවා. ඉතින් ඒක හින්දා ඒ ලෙවල් එක වෙනස් වෙනවත් එක්කම අපිට අපේ හෙඩ්ලයිට් එක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ස්ටියරින් ඇන්ඩ් ලේන් කන්ට්‍රෝල් ඇසිස්ටන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපේ සෙන්සර්ස් වලින් ඩිටෙක්ට් කරලා අපේ ස්ටියරින් වීල් එක ලේන් එකේ තියාගන්න කන්ට්‍රෝල් කරන්න ඇසිස්ට් කරන ඔප්ෂන් එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට පාකින් ඩිස්ටන්ස් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් අපි පාක් කරද්දී මොන වගේ රේන්ජ් එකකද අපි ඉන්නේ කියලා මෙන්න මේ විදිහට අපිට කලර්ස් වලින් පෙන්නනවා. මේක නම් සාමාන්‍ය වාහනයකක් තියෙනවා. හැබැයි මේක ටිකක් ඇඩ්වාන්ස් ගොඩක් ඇකියුරසි එකක් තියෙන විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම පාක් ඇසිස්ටන්ට් ඔප්ෂන් එක තියෙනවා. පාකින් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් ඔටෝ පාකින් ඔප්ෂන් එක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. යන ගමන් එපිසෝඩ් එකක්. ඒකත් දැන් යයි. ඉතින් ඒත් එක්කම මේකෙත් අපිට ඒ විදිහට එහෙම නැත්නම් ඩ්‍රයිවර්ට කරදරයක් නැතුව වාහනේ විසින්ම ස්ටියර් කරලා වාහනේ පාක් කරගන්නවා. ඒ වගේම ඊළඟට මෙන්න මේ විදිහට person warning with city light braking function. එහෙම නැත්නම් මේ විදිහට ඉස්සරහා මිනිස්සෙක් ඉන්නවා නම් එයාවත් identify කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ තියෙන plug-in hybrid එකක් කියලා මේක charge කරන විදිය වගේ manual එකක් තියෙන්නේ. ඊළඟට lane departure warning සාමාන්‍ය වාහනයකුණක් තියෙනවා. ඉතින් අපිට lane departure warning option එක හරහා ලේන් එකේම තියෙනවා. එහෙම නැත්නම් අපි ලේන් එකෙන් අමතක වෙලා පිට පැන්නොත් මේගොල්ලෝ ඇසිස්ට් කරනවා වගේම හදිස්සියවත් අනුතරක් වෙන ලේන් එකෙන් පිට පැන්නොත් ස්ටියර් කරලා ආපහු ලේන් එකට ගැනීමේ හැකියාවක් මේ වාහනේට තියෙනවා. ඒත් එක්කම සරවුන්ඩ් view එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මෙන්න මේ විදිහේ සරවුන්ඩ් view එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි වාහනේ පිටින් බලාගෙන ඉන්නවා වගේ ඇතුළෙන්ම බලා ගන්න පුළුවන්. මේකේ live update එකක් මොනවද එළියේ තියෙන බාධක කියලා. ඒ වගේම අපිට මේකේ run flat indicator එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට mention කරනවා මොකක් හරි ටයර් එක එයා එක අඩු වෙලා නම්. ඉතින් ඔය වගේ විශේෂයෙන් මම මේකේ ගොඩක් දුරට කතා කළා වැඩි පෙන්නනොට වැඩි. නමුත් මේ වාහනේ තියෙන ගොඩක් options විශේෂයෙන් කතා කරන්න ඕනින් තමයි මේ විදිහට මේකට priority එක දීලා ඕගලන්ට පෙන්නුවේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ options විදිහට කතා කරන්න තියෙන්නේ. ගොඩක් දුරට ගොඩාක් දුර්ලභ options ඕගොල්ලෝ දකින්න නැති. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ අපිට කතා කරන්න. ඊට අමතරව අපිට radio stations, ඒ වගේම notifications, ඒ වගේම අපිට phone එක connect කරන්න පුළුවන්. map එක ලංකාවට නම් support නැහැ. ඒ වගේම මෙන්න මේ විදිහට අපේ phones connect කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔප්ෂන්ස් ගැන කතා කරද්දී ගොඩක් දුරට කොච්චර හයි එන්ඩ් එකේ වාහනයක් වුණත් afford කරන්න බැරි ඔප්ෂන්ස් ටිකක් ඕගලන්ට මේකේ දකින්න පුළුවන් වෙන්නේ නැති.
අවසාන වශයෙන් මම මේකේ සීටිං ඇන්ගල් එකට එනම් සීටිං ඇන්ගල් එක පැසෙන්ජර්ස් ලගේ වගේම ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. ඒ වගේම මේකේ මැටීරියල්ස් උත් ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ස්ටියරින් වීල් එකට එනවා නම් මට ගොඩාක් විශේෂ දේවල් කතා කරන්න නැහැ. BMW වලගේ යුනික් ඩිසයින් එකක්. හැබැයි 7 සීරීස් එකක් ඉඳලා ටිකක් ප්‍රීමියම් විදියට ඩිසයින් කරලා තියෙනවා කියන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහට එයා බෑග් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් M Sport එකක් ඉඳලා මෙන්න මේ විදිහට අපි ඉන්නේ M Sport ස්ටියරින් වීල් එකක් ඉස්සරහා කියලා අපිට මෙන්ෂන් කරනවා. වගේම dual multi function. ඒ වගේම මෙන්න මේ විදිහට paddle shifters. ඉතින් මේ paddle shifters ගැන කතා කරද්දී metal design එකක් තියෙන්නේ. අපි ස්ටියර් කරද්දී ඒවා අපිත් එක්කම එනවා. ඉතින් ගොඩක් පහසුයි. ඒත් එක්කම signal light levers අපිට වම් පැත්තේ සහ wiper levers දකුණු පැත්තේ හම්බ වෙන්නේ. ඒත් එක්කම අපිට මේකේ ඉලෙක්ට්‍රොනික ස්ටියරින් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පොසිෂන් එක පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්. වගේම මේකේ ගේජ් ක්ලස්ටර් එකටත් මම ඊළඟට එනවා. මේකේ සම්පූර්ණ virtual meter එකක් තියෙන්නේ. ඉතින් මේ virtual meter එක ගොඩාක් attractive විදිහට එහෙම නැත්නම් ගොඩාක් animations වල තියෙන smoothness එක ගොඩක් වැඩි කියලා ඔයගලන්ට පේනවා. ඇති බැලු බැලමට අර මං හැමදාම ටොයටාට බයිනවා. හැබැයි මේකේ ඒවත් එක කම්පෙයාර් කරන්න බෑ. නමුත් ඔයගලන්ට පේනවා ඇති ඒකයි මේකයි වෙනස කොයි වගේද කියලා. මේක එක එක drive modes වලට මේකේ cockpit එක මේගොල්ලෝ වෙනස් කරගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් ඉන්නේ eco pro mode එකේ එහෙම නැත්නම් ටිකක් economical විදිහට drive කරන්න අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේ ඉන්නේ comfort mode එකේ. ඒ වගේම මේ ඉන්නේ sport mode එකේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති ඒවත් එක්ක ටිකක් අර ඒ feel එක එන්නේ. එහෙම නැත්නම් sport mode එකේ drive කරද්දී ටිකක් sport car එකක් drive කරන feel එක එන විදිහට මේගොල්ලෝ මේ cockpit එක වෙනස් කර ගන්නවා. ඊට අමතරව මේ වෙනස් කරන හැම දෙයක්ම අපිට මෙන්න මේ විදිහට අපේ iDrive cockpit එකත් ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් අවසාන වශයෙන් මම මේකේ overall design එක ගැන කතා කරන්නම් එළියට බහින්න කලින්. මෙන්න මේ වගේ leather natural leather stitching එකක් හම්බ වෙනවා. ඒ වගේම මේක ගොඩක් comfort material වලින් design කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ plastic හිම නෙමෙයි තියෙන්නේ. ඒත් එක්කම wooden trim එකක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම අපිට අපේ sunroof එක open කරන්න controllers තියෙන්නේ මෙතන. ඒ වගේම පිටිපස්සේ කතා කළා වගේ reading lamp වල මෙන්න මේ විදිහේ text එකක් තියෙනවා. මම එළියට බහැලා ඒක කතා කරන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපිට vanity mirrors හම්බ වෙනවා. ඒ වගේම grab handles දෙපැත්තෙම තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ටික කතා කළා වැඩි වගේ ටක් ගාලයන් එළියේ මොනවද තියෙන්නේ කියලා බලන්න. AutoHub Review Edition 2 එකේ මම විශේෂයෙන්ම ෆෝකස් කරේ මේකේ තියෙන ටෙක්නොලොජි එක, මේකේ අනික් වාහන වලට වැඩිය තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා කතා කරන්න. ඉතින් ඒකින්ද මම සරලව තමයි අද එළියේ තියෙන කතා කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලම පෙන්නන්නම් මේකේ ෆ්‍රන්ට් එකේ ඉතින් ස්කේල් එක ගැන මේ විදිහට පේනවා ඇති. සාමාන්‍යයෙන් මාත් එක්ක මේකේ ස්කේල් එක කොයි වගේද කියලා. ඒත් එක්කම මේකේ ඩයිමෙන්ෂන්ස් මම දාන්නම්. ඒ වගේම මේකේ long wheel base එක සහ මේ වගේ E version එක එහෙම නැත්නම් LE සහ E විදියට grades දෙකක් තියෙනවා. මේකේ 740E එකක්. ඉතින් ඒත් එක්කම මම අර ඇතුළත කතා කරපු ඔප්ෂන්ස් ඔක්කොම ෆන්ක්ෂන් වෙන්නේ මෙන්න මෙතන තියෙන radar sensors වලින්. ඒත් එක්කම rain sensing wipers තියෙනවා. ඉතින් සුපුරුදු විදිහට මේ වගේ shadow lines ගොඩක් මේක හරහා යනවා. ඒ වගේම BMW logo එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ෆ්‍රන්ට් එකේ තියෙන දේවල් විශේෂයෙන්ම මේ grill එක එහෙම නැත්නම් kidney grills. සාමාන්‍යයෙන් BMW sedan series එකේ තියෙන ලොකුම kidney grills හම්බ වෙන්නේ අපිට මෙන්න මේ grill එකේ. ඉතින් ඒ වගේම මේක active kidney grills option එක හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේවා මේ විදිහට වැහිලා තිබුණාට සාමාන්‍යයෙන් අපි high speed වගේ drive කරද්දී මේ කවුල්ස් ඇරිලා මේකට air intake එකක් ගන්න හොඳ ඉඩ පහසුවක් සලසනවා. ඉතින් අනවශ්‍ය වෙලාවට මේ වැකිල්ල aerodynamics වලට support කරනවා. ඉතින් ඒත් එක්කම මේකේ bird view එක වගේ දේවල් වලට අවශ්‍ය වෙන මෙන්න මේ විදිහේ front camera එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඇතුළතදී ගොඩක් දේවල් කතා කරපින්න සරලව තමයි මෙතනින් කතා කරන්නේ. BMW laser light technology එකත් එක්ක ආපු lightings තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. iconic angel eyes එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේක technology එක ගැන ඇතුළතදී කතා කළා. ඒ වගේ මීටර් 500ක් වගේ දුරකට මේකේ ආලෝකය විහිදෙනවා. ඒත් එක්කම ground clearance ගැන කතා කරද්දී මේ වගේ clearance එකක් තියෙනවා. අපිට අවශ්‍ය නම් මේකේ air suspension use කරලා මේකේ ground clearance එක වෙනස් කරන්න පුළුවන් හින්දා ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ මේකේ ground clearance ගැන. ඉතින් ඊට පස්සේ මම මෙහෙමම එනවා මේකේ side එකට. මේකේ අපිට originally එන wheels range එක ගැන කතා කරොත් අපිට මේකේ 18 ඉඳන් 20 inch දක්වා wheel size එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන්නේ 20 inch wheel set එකක්. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දුරට appearance එක ගැන හිතනවා නම් ගොඩක් දුරට ඒක ලස්සන ගැන හිතනවා නම් ඔයගලන්ට 20 inch දක්වා මේකේ wheels වෙනස් කරන්න පුළුවන්. වගේම මේකේ disc brake සහ මෙන්න මේ වගේ twin blade 5 spoke wheel එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම මේක M Sport version එකක් හින්දා අපිට BMW logo එකට අමතරව M Sport logo එකත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම caliper එකත් අපිට BMW ලම design කරලා කියලා ඒ brand එකෙන්ම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේක M Sport එකක් කියලා හැමතැනම remind කරනවා. ඔයගලන්ට පේනවා ඉතින් මෙතනත් M Sport එකක් කියලා අපිට design කරනවා. ඒ වගේම මේක අපිට ventilated disc හම්බ වෙන්නේ. එහෙම නැත්නම්
හුළඟ වැදිලා කූල් වෙන අපේ වචනෙන් කියනවනම් සරලව ඒ විදිහේ ඩිස්ක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඊට අමතරව මේක අපිට විං කැමරා එකක් හම්බ වෙනවා, ඔටෝ ෆෝල්ඩින් වින්ඩෝ ඔප්ෂන් එක, ඒ වගේම අපිට 4way කැමරා සිස්ටම් එකක්, බර්ඩ් view එකක් තියෙන ඉඳලා මෙතනත් අපිට කැමරා එකක් හම්බ වෙනවා. ඒත් එක්ක මේකේ හැන්ඩල් එක ගොඩක් අත ලොකු කෙනෙක්ට උනත් පහසුවෙන් අත දාලා අරින්න පුළුවන් විදිහට හදලා තියෙනවා. වගේම විශේෂම දෙයක් තමයි සාමාන්‍යයෙන් රේන්ජ් රෝවර් එකේ කතා කළා වගේ මේකෙත් soft touch option එක හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ විශේෂයෙන්ම පිටිපස්සේ පැසෙන්ජර් VIP කෙනෙක් නම් එයාට ඩිස්ටර්බ් වෙන්න හයියෙන් දොර වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ. මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ ඔටෝමැටිකලි එයා දොර ඉතුරු ටික වහගන්නවා. ඒක ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් සයිඩ් එකේ ස්කේල් එකත් ඕගලන්ට මෙන්න මේ විදිහට පේනවා ඇති. ඉතින් ඒත් එක්කම සයිඩ් එකේ මම මේ විදිහට බැලුවාම අපිට පවර් කර්ටන්ස් තියෙනින්ද ඇතුලේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් එක්කම මේ වෙලාවේ නම් මට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතනින් අපිට ලයිට් කාපට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට ඩෝ එක ඕපන් කරාම මම අර රීඩින් ලැම්ප් වල තිබිච්ච ටෙක්ස්චර් එකේ ඩිසයින් එක ඒ විදිහේ ලයිට් කාපට් එකක් අපිට මෙතනින් මේ විදිහට ප්‍රොජෙක්ට් කරනවා. රාත්‍රී කාලෙදි වගේ දොර ඇරියාම පහසුවෙන් වාහනයට නගින්න. ඉතින් මෙන්න මේ විදිහට වහලා තියාගන්න පුළුවන්. පොඩ්ඩක් වැව්වාම මේගොල්ලෝ ඉතුරු ටික වහ ගන්නවා. ඉතින් අවසාන වශයෙන් මේ තියෙන්නේ මේකේ ෆුල් ලිඩ් එක. ඒ වගේම වම් පැත්තේ ඉස්සරහා ෆෙන්ඩර් එකේ මේක ප්ලගින් හයිබ්‍රිඩ් එකක් නේ. ඒතකොට වම් පැත්තේ ඉස්සරහා ෆෙන්ඩර් එකේ තියෙනවා අපිට charging port එක. ඉතින් මම පිටිපස්සට එනවා මෙහෙමම. මේක ඩිසයින් එකත් එක්ක ඒකට මැච් වෙන විදිහේ මේ විදිහේ ෂාක් ෆින් ඇන්ටනා එකක් අපිට ඉස්සෙල්ලා පළවෙනියෙන්ම හම්බ වෙනවා. ඒත් එක්කම අර මම කලින් කිව්ව පවර් කර්ටන්ස් අපි දාලා තියෙන වෙලාවට අපිට මේ කිසිම දෙයක් පිටින් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් පැසෙන්ජර්ගේ ප්‍රයිවසි එක ගැන ගොඩක් හිතලා තියෙනවා. ඒත් එක්කම මේක ස්පොයිලර් එකක් නැති වුණත් මේ ටේල් ගේට් එකේ උඩ කොටස මේ විදිහට එම්බෝස් කරලා ඩිසයින් කරලා තියෙන හින්දා අර එයා එකෙන් ප්‍රෙෂර් එකක් වෙලා වාහනේ ස්ටැබිලිටි එක තියාගන්න ගොඩක් වැදගත් වෙනවා වගේ. මෙතනින් තමයි BMW ලෝගෝ එක තියෙන්නේ. ඉතින් මේක 740e එකක් මම කලින් කිව්වා වගේ. ඉතින් ඊට අමතරව long wheel base එකක් නම් LE විදිහට තමයි අපිට මෙතනින් බ්‍රෑන්ඩ් කරන්නේ. ඒත් එක්කම මේකේ අපිට 2 set light එකක් තියෙන්නේ. full LED light එකක් මම ඒවා කලින් review එකේ කතා කරා. ඒ හින්දා වැඩිදුර විස්තර අද මේකේ එළිය දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම reflect එක තියෙනවා වගේම අපිට twin exhaust තියෙන. මේ exhaust දෙකම function වෙනවා. ඉතින් ඒ වගේම clearance එක ගැන ලොකෝට බොරු වෙන්න දෙයක් නැහැ. එයා suspension තියෙන හින්දා. ඒත් එක්කම මම මෙහෙම මේකේ boot area එකට එනවා. boot area ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපේ කී එකේ බටන් එකක් තියෙනවා. අපේ upholstery එකේ තියෙනවා drive එකේ. ඒත් එක්ක මෙතනින් බටන් එකක් තියෙනවා සුපුරුදු විදිහටම. ඊට අමතරව මෙන්න මේ විදිහට කකුල දාලත් අපේ tail gate එක open කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා. අතේ බඩු ගොඩක් තියෙනවා නම් suitcase දෙකක් වගේ අරගෙන යනවා නම් ඔයගලන්ට කකුල දාලා tail gate එක open කරන්න පුළුවන් වගේ මෙන්න මේ බටන් එකෙන් මේක close කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ලීටර් capacity ගැන කතා කරද්දී අපිට ගොඩක් හොඳ sedan එකක් විදිහට ගොඩක් හොඳ space එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැනටමත් ගිටාර් එකක් දාලා තියෙනවා. එහායින් තව බඩු ටිකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේක ෆ්ලැට් ෆ්ලෝ එකක්. ඔයගලන්ට පේනවා ඇති. මෙතනින් තිබ්බහම ඕනි දෙයක් තල්ලු කරලා ඉස්සරහටම යවන්න පුළුවන්. අපිට උස්ස මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම මේක තියෙන දෙයක් අපිට ඇතුලෙන් ගන්න දෙයක් නැහැ. මේ ෆ්ලෝ එකේ තියෙන්නේ මෙතනට වෙනකන් ඇදගත්තා, එළියෙන් තියාගත්තා. ගොඩක් පහසුයි. ඒත් එක්කම මෙතනින් පහළ කොටසේ ස්ටෝරේජස් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් හොඳ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේක එක්සිකියුටිව් ලෙවල් එකේ කාර් එකක් විදිහට අපිට මේක ටිකක් ඒ වගේ යූස් එකට නැතුව අපිට ගොඩක් දුර ගමන් යන්න ඕන නම් ට්‍රිප් එකක් වගේ යන්න ඕන නම් කම්ෆර්ට් එක වගේම මේකේ තියෙන ඉඩකඩ ගැනත් ගොඩක් හිතලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් යන් performance කොයි වගේද කියලා කතා කරන්න. එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරන්න අපේ ඩ්‍රයිවර්ගේ යටින් තියෙන ලිවර් එක දෙපාරක් අපි අදින්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. මේක ලොක් එකක් වගේ රිලීස් කරන්නේ නැහැ. නිකම්ම උස්සන්න පුළුවන්. බොනට් ෂොක්ස් දෙකක් තියෙන හින්දා අපිට මේකේ weight එක අපේ අතින් දරන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මේක කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ. ගොඩක් ලොකු කම්පාර්ට්මන්ට් එකක් තියෙන. ඉතින් මේක ප්ලගින් හයිබ්‍රිඩ් එකක් නේ. ඒතකොට එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම මෝටර් එකක් සහ බැටරි එකක් තියෙනවා. ඉතින් ඒ දෙකේ කම්බිනේෂන් එකත් එක ගොඩක් ලොකු පවර් එකක් එනවා. ඊට අමතරව අපිට මේක බැටරි එක සහ මෝටර් එක යූස් කරලා ඉලෙක්ට්‍රික් වාහනයක් විදිහට ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේක ස්පෙක් එක මම මේ වෙලාව ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් ඊට අමතරව මේක පේන දේවල් ගැන මම මෙතනදි කතා කරන්න. මේක අපිට e-drive කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් ප්ලගින් හයිබ්‍රිඩ් එකක් කියන එක හැමතැනම මෙන්ෂන් කරනවා. ඒත් එක්කම BMW ලෝගෝ එක සහ BMW කියලා අපිට ලෙටරින් එකක් එහා පැත්තේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ එන්ජින් එක තියෙන්නේ මෙන්න මේ හරියේ. ඒ වගේම අපේ ෆ්‍රන්ට් එජ් එක මෙතන. ඉතින් මෙන්න මේ කොටස රේඩියේටර් එක වගේ යම් කිසි සුළු දේවල් ටිකක් විතරයි තියෙන්නේ. ඉම්පැක්ට් එකක් වගේ වුණත් අපිට ලොකු ප්‍රශ්නයක් මේකේ වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් තමයි අපිට කම්පාර්ට්මන්ට් එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඉඩකඩ අතින් ගොඩක් හොඳ ඉඩකඩ ඇතුව හදපු එන්ජින් කම්පාර්ට්මන්ට් එකක් කියන එක තමයි මගේ හැඟීම. මොකද අපිට ගෙදරදී වුණත් මේක අස්සේ සද්දයක් වගේ ආවත් පොඩි ඉන්ස්පෙක්ෂන් එකක් දාගන්න ලොකු අපහසුයක් මේකේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් තමයි පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ.
ඉතින් අද කතා කළේ BMW 740e එක ගැන. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගැන කතා කරලා තිනවා. ඒ වගේම ඕගොල්ලෝ ආපහු ඒ ගැන කතා කරන්න කියලා ඉල්ලපින්ද තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉතින් මේකේ 740e එක ඒ වගේම LE එකේ මොනවද වෙනස්කම් කියලා සරලව කතා කරා. ඉතින් ඒත් එක්කම මේ වගේ මම කලින් කරලා තියෙන වීඩියෝස් උනත් ඕගලන්ට ආපහු බලන්න ඕන නම් එහෙම නැත්නම් ආපහු ඒ ගැන ටිකක් වැඩිපුර දැනගන්න ඕන නම් ඕගලන්ට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් හැම රිවිව් එකම ආපහු අරගෙන එනවා edition 2 එකක් විතර. එහෙම නැත්නම් auto hub revision edition 2 කියන ටැග් එක යට තමයි මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට ගේන්නේ. අපි බලමු කොහොමද කියලා ඕගොල්ලන්ගේ අදහස. එහෙම නැත්නම් මේ විදිහට ඕගොල්ලෝ බලපු වාහනයක් ආපහු බලන්න කැමතිද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ විදිහට තමයි අද කතා කරන්න තියෙන්නේ. high end එකේ තියෙන sedans වලින් ලක්ෂරිම කාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන options එක්ක ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වාහන සම්බන්ධ හැම experience එකක්ම ගන්න. අනිවාර්යෙන්ම auto hub YouTube channel එක subscribe කරන්න. ඒ වගේම photos videos ටිකක් දාන්නම්. හසිත 922 Instagram එකේ දැම්ම ගිහලා එකත් follow කරන්න. ඉතින් auto hub Facebook එක like කරන්න, Instagram එක follow කරන්න. සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ auto hub